අයිබෝන් ආදරණීය දුව පුතේ AT පළමු අදියරේ ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යාන විෂයේ සමාරම්භක දේශනයේ සමගයි ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ. විෂය කරුණු වලට පළමුවෙන් අවධානය යොමු කරන්න කලින් මම කැමතියි ඔයගොල්ලෝ මේ AT පාඨමාලාව ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න. ඒ වගේම මේ පාඨමාලාව හරහා ඔයගොල්ලෝ ලැබෙන ප්‍රතිලාභ ගැන කෙටියෙන් සඳහන් කරන්න. මොකද මම විශ්වාස කරනවා මේ ප්‍රතිලාභ මේ පාඨමාලාව හරහා ඔයගොල්ලෝ ප්‍රතිලාභ ඔයගොල්ලෝගේ මනසට ගියොත් මේ පාඨමාලාව කෙරේ ඔයගොල්ලෝ ඇති උනන්දුව කැපවීම තවදුරටත් වැඩි වෙයි කියලා. මොකද්ද මේ AT පාඨමාලාව කියන්නේ? AT පාඨමාලාව කියන්නේ පුතේ අපිට මේ අපේ රට ඇතුලේ වෘත්තීමය සුදුසුකමක් ලබා ගන්න තියෙන කෙටි කාලෙකින් ලබා ගන්න තියෙන පහසුම ක්‍රමයක්. වෘත්තීමය සුදුසුකමක් ලබා ගන්න තියෙන කෙටි කාලෙකින් ලබා ගන්න තියෙන ක්‍රමයක්. එයි මම එහෙම කියන්නේ AT විභාගය මාස 3න් 3ට සමාන මාස 6න් 6ට පැවැත්වෙනවා. ඒතර AT අධීරයන් 3ක් තියෙනවා. පළමු දෙවන සහ තුන්වන අධීරයන්. පළමු දෙවන සහ තුන්වන අධීරයන් වශයෙන් අධීරයන් 3ක් තියෙනවා. මේ අධීරයන් වල විභාගයන් සෑම මාස 6කට වරක් පැවැත්වෙනවා. ඒතර ඔයගොල්ලන්ට මේ පාඨමාලාවේ විභාග ටික අවුරුදු 1කමාරක් වෙනතම මාස 18ක් වෙනි කාලයක් කෙටි කාලයක් ඇතුළතදී නිම කරන්න පුළුවන්. හැබැයි පුතේ එහෙම නිම කරන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝ දිනපතාම නෝර්දවා පන්ති ඇවිල්ලා ඒ දින වැඩ කටයුතු කළා. ඒ වගේම විභාගයට මනා කැපවීමකින් වැඩ කරලා ඒ විභාගය සමත් වුණොත් විතරයි. ඊළඟට පුතේ වෘත්තීමේ සුදුසුකමක් ලබා ගැනීමේ ප්‍රයෝජන නැත්නම් වාසි ප්‍රතිලාභ මොනවද කියලා බැලුවොත් ඔයගොල්ලන්ට හොඳට මේක බලා ගන්න පුළුවන්. ඔබ මේලා ඇදුවේ පුතේ අන්තර්ජාලය සමග එකතු වෙලා ඉන්නොනම් ඔයාටම බලා ගන්න පුළුවන් රැකියා අවස්ථා තියෙන රැකියා අබෑතු තියෙන සයිට් එකට ගියොත් මූල්‍ය හා ගණකාධිකරණ ශාස්ත්‍රය එහෙම නැත්නම් ෆයිනෑන්ස් ඇන්ඩ් ඇකවුන්ටින් ෆීල්ඩ් එකේ කොපමණ රැකියා අවස්ථා මේ AT සමත් අයට තියෙනවද කියලා. එහෙනම් ඒකම එක ප්‍රතිලාභයක්. වාගේ අනාගතයේ සුරක්ෂිතයි. ඔයාට හොඳ රැකියාවකට යන්න කදිම තෝතැනක් තමයි මේ AT සුදුසුකම. ඒ තරම් නෙමෙයි දුවේ පුතේ. ඔයාට තවදුරටත් මේ මූල්‍ය හා ගණකාධිකරණ ශාස්ත්‍රය ඉදිරියට යන්න අවශ්‍ය නම් තවත් පාඨමාලා කරන්න අවශ්‍ය නම් මේ AT සුදුසුකම ඔයාට ලොකු පිටිවහලක් වෙනවා. මොකද සමහර මින් ඉදිරියට ඔයා ඉගෙන ගන්න පාඨමාලා සඳහා ඔයා AT සමත් නම් ඔයාට යම් නිදහස් කිරීම අපි එකට කියනවා exemptions ලැබෙනවා සමහර අධීරයන් සහ විෂයන් වලට ඔයා AT සමතුලිත නම්. එහෙනම් නොය වගේ ප්‍රතිලාභ ගොඩාක් තියෙනවා ඔයා AT සමත් වුණොත්. ඉතින් දුවේ පුතේ මේ AT සමත් වීම එහෙම නැත්නම් මේ AT සුදුසුකම නැත්නම් මේ වෘත්තීමය සුදුසුකම ගොඩාක් කල් ගිහිල්ලා අරගත්තට වැඩක් වෙන්නේ හැකි ඉක්මනින් මේ වෘත්තීය වෘත්තීමය සුදුසුකම ඔයාගේ ජීවිතයට ළඟා කර ගැනීම තමයි ඔයාට ප්‍රතිලාභ ගොඩාක් ගෙන දෙන්නේ. ඔයාගේ රැකියා ජීවිතේ ඉහළට යන්න ඕන, රැකියා ඉදිරියට යන්න ඕන, උසස් වීම ලබා ගන්න අවශ්‍ය නම් මේ සුදුසුකම් වෘත්තීමය සුදුසුකම් ඉතා ඉක්මනින් ඔයා ලංකා කරනවා. මේක පහුවෙලා කල් ගිහිල්ලා ලං කර ගැනීම තුලින් ජීවිතයට ළඟා කර ගැනීම තුලින් ඔයාට ප්‍රතිලාභ ලැබීමත් කල් ගත වෙනවා. ඒ නිසා ප්‍රතිලාභ ඉක්මනින් ළඟා කරගන්න ඔයා මේ AT වෘත්තීමය සුදුසුකම ඉක්මනින් ළඟා කරගන්න. ඒකට කරන්න ඕන ඉතින් මේ පළවෙනි අදියර අද මේ ඔයගොල්ලෝ සහභාගී වෙනවා වගේ දෙවන තුන්වන අදියරවන් වලට ඒ පන්ති දේශන වලට සහභාගී වෙලා ඒ විභාග මම කලින් කිව්වාගේ හොඳ කැපවීමකින් කරොත් ඔයාට මේ AT සුදුසුකම AT වෘත්තීය පාඨමාලාව ඉක්මනින් අවසන් කරගන්න පුළුවන්. හොඳයි දුප්පතේ එහෙනම් බලමු දැන් අපේ විෂය නිර්දේශය මොකක්ද කියලා. පළවෙනිම ඔයගොල්ලන්ට තියෙනවා මූලික ගණිතය. මූලික ගණිතයේදී ගොඩක් වෙලාවට වෙන්නේ දුවේ පුතේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙනගත්ත ගණිත කොටස්, අංක ගණිතමය, බීජ ගණිතමය කොටස්, අපි ජ්‍යාමිතිය සාකච්ඡා වෙන්නේ. අංක ගණිතමය සහ බීජ ගණිතමය ගණිත කොටස් නැවත මතක් කර දීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතෙන්දී සංඛ්‍යා පිළිබඳ අවබෝධයක්, භාග ගැටලු, විසඳීම්, වන් බෙගුදරි ක්‍රමය අනුව
ඒ වගේම බීජ ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? ඊළඟට සාධක වෙන් කිරීම, පොදු සාධක වෙන් කිරීම, වර්ගජ ප්‍රකාශන සාධක වෙන් කිරීම, ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වෙන් කිරීම, වර්ග දෙක අන්තරයේ සාධක, ඝන දෙක අන්තරයේ ඓක්‍ය මේ ආදී නොයෙක් සාධක වර්ග බයිතන මේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන තියෙන විෂය කොටස්. ඒ වගේම සමීකරණ වර්ග ගැන අපි නැවත අධ්‍යයනය කරනවා. සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ග සමීකරණ, දර්ශක සහිත සමීකරණ. ඒ වගේම අනුපාත, සමානුපාත, ප්‍රතිශත, වට්ටම්, ලාභ ප්‍රතිශත, අලාභ ප්‍රතිශත මේ වගේ විෂය කොටස් අපි මූලික ගණිතය කියන කොටසේදී හදාරමු. ඔල දෙවනි පාඩමෙන් දුවේ පුතේ මූල්‍ය ගණිතය. මූල්‍ය ගණිතයේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න සිද්ධ වෙනවා සුළු පොලිය, ඒ වගේම වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය අනුව ශේෂ, ඒ වගේම සපල පොලිය අනුපාතය, වාර්ෂික, වර්තමාන අගය සෙවීම, ඒ වගේම නිදන් අරමුදල්, සුද්ධ වර්තමාන අගය, ඒ වගේම සරල ව්‍යාපෘති වල සුද්ධ වර්තමාන අගය සෙවීම, ඒ වගේම අවසාන වශයෙන් ණය ක්‍රමක්ෂය සැලැස්මක් එහෙම නැත්නම් ණය ක්‍රමක්ෂය උපලේඛනයක් සකස් කිරීමත් මේ මූල්‍ය ගණිතය කියන පාඩමට ඇතුළත් වෙනවා. තුන්වෙනි පාඩම වෙන්නේ මූල්‍ය හා මෙහෙයුම් ක්‍රියාකාරීත්ව මිනුම්. ක්‍රියාකාරීත්ව මිනුම්. දුවේ පුතේ මූල්‍ය හා මෙහෙයුම් ක්‍රියාකාරීත්ව මිනුම් යටතේදී ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න ලැබෙනවා ප්‍රධාන වශයෙන් අවකලනය සහ අනුකලනය. මේකෙනුත් ප්‍රධාන වශයෙන් වැඩි ප්‍රමාණයක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙන්නේ අවකලනය කියන සංකල්පය ගැන. ඒක අලුත් පාඩමක් වෙයි. උඩ ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළේදී අධ්‍යයනය කරන්න නොලැබිච්ච පාඩමක් අවකලනය හා අනුකලනය. ඊට අමතරව ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ශ්‍රිත පිළිබඳව මේකෙදී අධ්‍යයනය කරනවා. පිරිවැය ශ්‍රිත, ඒ වගේම ආදායම් ශ්‍රිත, ලාභ ශ්‍රිත මේ වගේ ශ්‍රිත වර්ග පිළිබඳවත් මේ මූල්‍ය හා මෙහෙයුම් ක්‍රියාකාරීත්ව මිනුම් පාඩමේදී අධ්‍යයනය කරනවා. ඒ වගේම අවකලනය සහ අනුකලනය සංකල්ප කොහොමද එදිනදා ව්‍යාපාර කටයුතු වලදී අපි ගැටලු විසඳා ගැනීමේදී පාවිච්චි කරන්න කියන එක සාකච්ඡා කරනවා. ඒ තමයි ඔයගොල්ලෝගේ තුන්වෙනි පාඩම. ඒක ඔයගොල්ලන්ට අලුත් පාඩමක්, අලුත් අත්දැකීමක් වෙයි. රයිට්. ඒ වගේම ඊළඟ පාඩම හතරවෙනි පාඩම විදිහට තියෙන්නේ දත්ත නිරූපණය සහ විස්තරාත්මක මිනුම්. දත්ත නිරූපණය හා විස්තරාත්මක මිනුම්. දෙපුතේ මේකෙත් මේ පාඩමෙත් සමහර විෂය කොටස් ඔයගොල්ලෝ දැන්ටමත් ඉගෙනගෙන තියෙනවා. ඒ විෂය කොටස් නැවත වැඩිදුර අධ්‍යයනය කරනවා. ඊට අමතරව අලුත් දේවල්, අලුත් විෂය කොටසුත් මේ පාඩම ඇතුළේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දත්ත නිරූපණය යටතේ ඔයගොල්ලෝ පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙන තීර ප්‍රස්ථාර. එහෙම නැත්නම් අපි කියන ස්තම්භ ප්‍රස්ථාර, සරල තීර ප්‍රස්ථාර, බහුගුණ තීර ප්‍රස්ථාර, සංරචක තීර ස්තම්භ ප්‍රස්ථාර. මෙන්න මේ වගේ ප්‍රස්ථාර වර්ග. ඒ වගේම වට ප්‍රස්ථාර. අපි කියන පයි charts කියලා. වට ප්‍රස්ථාර. ඒ වගේම ජාල රේඛේ, සංඛ්‍යාත බහුවස්ත්‍රය වගේ පාඩම් මේ දත්ත නිරූපණය කියන මාතෘකාවටදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙනවා. වගේ විස්තරාත්මක මිනුම් කියන කොටසේදී ඕගොල්ලන්ට හුරු පුරුදු විස්තරාත්මක මිනුම් කීපයකුත් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මාතය,
මධ්‍යස්ථය, මධ්‍යනීය කියන මිනුම් වර්ග. ඊට අමතරව ඔයගොල්ලන්ට අලුතින් ඉගෙන ගන්න ලැබෙනවා මේ පාඨමාලාවේදී සම්මත අපගමන, විචලතාවය, විචලන සංගුණකයේ වගේ අලුත් මිනුම් වර්ග. ඉතින් අන්නේ විෂය කොටස් තමයි මේ දත්ත නිරූපණය සහ විස්තරාත්මක මිනුම් කියන මාතෘකාව යටතේදී ඉගෙන ගන්න ලැබෙන්නේ. ඊළඟට පස්වෙනි පාඩම විදිහට ඔයගොල්ලෝ ඇතින්නේ විචල්‍යයන් දෙකක් සංසන්දනය. මේ විචල්‍යයන් දෙකක් සංසන්දනයේ ඕලොන්ට දින ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ අපිට දරුවනේ සහ සම්බන්ධතාවය සහ ප්‍රතිපායනය. එනත කියනවා ප්‍රතිපායන විශ්ලේෂණය. විචල්‍යයන් දෙක සංසන්දනය කිරීම මාතෘකාව යටතේදී ඕලොන්ට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ සහ සම්බන්ධතාවය සහ ප්‍රතිපායන විශ්ලේෂණය කියන පාඩම. දරුවනේ මේක ටිකක් අලුත් පාඩමක් ඕලොන්ට. හැබැයි මේක ඉතාමත් පහසු පාඩමක්. අලුත් වුණාට අමාරු පාඩමක් නෙමෙයි. ඔයාලට පහසුවෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒ පිළිබඳව වැඩිදුර අපි මේ පාඩම කරන වෙලාවේදී සාකච්ඡා කරමු. ඊළඟට ඕගොල්ලන්ට තියෙන්නේ තවත් සුපුරුදු පාඩමක් හොඳට අහලා පුරුදු සම්භාවිතාවය. සම්භාවිතාවය කියන පාඩම. මේ සම්භාවිතාවය කියන පාඩමෙත් දරුවනේ මේ වෙනකොට ඉගෙනගෙන ඇති යම් කොටසක් යම් විෂය කොටස් ඉගෙනගෙන ඇති. ඒ විෂය කොටස් නැවත මතක් කරනවා. ඒ වගේම අලුත් දේවලුත් මේ AT පාඨමාලාව හරහා ඉගෙන ගන්න තියෙනවා. මොනවද දැන්ටමත් ඉගෙනගෙන තියෙන දේවල්? දැන් පුංචි පන්ති වල ඉඳන් දන්නව නියඳි අවකාශය කියන්නේ මොකක්ද? සිද්ධියක් කියන්නේ මොනවද? සිද්ධි වර්ග. මොනවද සිද්ධි වර්ග යටතට එන්නේ? සරල සිද්ධි, සංයුක්ත සිද්ධි, අනුන වශයෙන් බහිෂ්කාරක සිද්ධි, ස්වායක්ත සිද්ධි, අනුපූරක සිද්ධි. මෙන්න මේ වගේ සිද්ධි වර්ග. ඒ තරන්නේ මේ සම්භාවිතාවයේ ආකලන නියමය, ගුණන නියමය කියන්නේ මොන වගේ දේවල්ද? අනේ පිළිබඳව නැවතත් අපි සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ දැන්ටමත් ඉගෙනගෙන තියෙන විෂය කොටස් නැවත මතක් කරනවා. ඒ වගේම අපි මේ සම්භාවිතාව කියන පාඩමේදී සාකච්ඡා කරනවා ප්‍රමිත ව්‍යාප්ති සම්බන්ධ. මම දැන් ප්‍රමිත ව්‍යාප්තිය ඔයගොල්ලෝ මේ වෙනට ඉගෙනගෙන අධ්‍යයනය කළ නැති කොටසක් ඒක අලුතෙන් තියෙනවා. අපේක්ෂිත අගය කියන මාතෘකාව. ඒ වගේම අසම්භාව්‍ය සම්භාවිතාව කියන කොටස්. අනේ වගේ පාඩම් අපිට අලුතෙන් මේ AT පාඨමාල සඳහා අධ්‍යයනය කරන්න තියෙනවා. ඒ දරුවනේ ඔයගොල්ලෝ අවසාන මාතෘකාව වෙන්නේ දර්ශකාංක සහ කාල ශ්‍රේණි. මේ පාඩමත් දරුවනේ මීට කලින් ඉගෙනගෙන නැහැ. සාමාන්‍ය පෙළ වෙනකම් ගණිතේ කොටස් වලදී ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ. අලුතෙන් ඉගෙන ගන්න තියෙන. අපි මේ පිළිබඳව වැඩිදුර මේ පාඩම කරන අවස්ථාවේ සාකච්ඡා. යනු බලනකොට දරුවනේ ඔයගොල්ලෝගේ ප්‍රධාන වශයෙන් තියෙන ওই පාඩම් 7 තමයි ඔයගොල්ලෝ සිලබස් එකේ. පළවෙනි පාඩම මූලික ගණිතය, දෙවෙනි පාඩම මූල්‍ය ගණිතය, තුන්වෙනි පාඩම මූල්‍ය හා මෙහෙයුම් ක්‍රියාකාරීත්ව මිනුම්, ඒ කියන්නේ අවකලනය සහ අනුකලනය. ඊළඟට දත්ත නිරූපණය සහ විස්තරාත්මක මිනුම්. ඊළඟට විචල්‍යයන් දෙකක් සංසන්දනයේ එතනදී ඉගෙන ගන්න තියෙන්නේ සහ සම්බන්ධතාවය සහ ප්‍රතිපායන විශ්ලේෂණය කියන මාතෘකා. ඒ වගේම සම්භාවිතාවය පාඩම අවසන් වශයෙන් දර්ශකාංක සහ කාල ශ්‍රේණි කියන මාතෘකා තමයි ඔයගොල්ලෝ මේ සිලබස් එක ඇතුලේ නැත්නම් විෂය නිර්දේශය ඇතුලේ තියෙන්නේ. ඔයාලට අපි ඊළඟට බලමු. දැන් අපි AT පාඨමාලාව ගැන කතා කරා. ඒකේ තියෙන ප්‍රතිලාභ ගැන කතා කරා. ඊට පස්සේ අපි ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යාන කියන විෂයට අදාළ විෂය නිර්දේශය ගැන කතා කළා. දැන් අපි බලමු ඔයගොල්ලොන්ට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ගැන පොඩ්ඩක්. ඒකත් දැනගෙන ඉන්න ඉපේ. මොන වගේ ප්‍රශ්න පත්‍රයකටද මේ උත්තර ලියන්න යන්නේ කියලා. දුපතේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් ප්‍රශ්න 6ක් තියෙනවා. පැය 3ක කාලයක් ලැබෙනවා.
ඒ වගේම දුව පුතේ ඔයාට ගණක යන්ත්‍රය එහෙම නැත්නම් කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න අවසර ලැබෙනවා. ඔයගොල්ලෝ මිලදී ගන්න ඕනේ fx 100 කියන කැල් එක. fx 100 කියන කැල් එක කැල්කියුලේටර් එක. එහෙම නැත්නම් fx 991 කියන කැල්කියුලේටර්. ඔන්න ඒ කැල්කියුලේටර්ස් දෙක ඔයගොල්ලන්ට විභාගයට AT පාඨමාලාව සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ විභාගයටත් අරගෙන යන්න පුළුවන්. ওই කැල්කියුලේටර්ස් දෙකෙන් එකක් මිලදී ගන්න. දැන් තමත් ඔයගොල්ලෝ ගාව තියෙනවා නැවත මිලදී ගැනීමක් අවශ්‍ය නැහැ. ඒ වගේම මේ කැල්කියුලේටර් එක පාවිච්චි කළා මේ AT පාඨමාලාව අපිට තියෙන යම් යම් ගණිත ගැටලු විසඳන ආකාරය මා ඉදිරි දේශනවලදී කියලා දෙන්නම්. ඔයගොල්ලෝ fx 991 හරි fx 100 හරි කැල් එකක් ඉදිරි සති වෙනකොට මිලදී ගන්න. දුපිට අපිට හැමතේ එමු දැන් අපේ ප්‍රශ්න පත්‍රය මොන වගේද කියලා බලන්න. ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ප්‍රශ්න 6ක් ලැබෙනවා කිව්වා. පැය 3යි. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර වගේ තෝරා ගැනීම නැහැ. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපිය යුතුයි. තෝරා ගැනීම නෑ දරුවනේ. තොර මේ පැය 6 කාලය ඇතුළතදී ඔයා මේ ප්‍රශ්න 6ටම පැය 3ක කාලය ඇතුළතදී ඔයා මේ ප්‍රශ්න 6ට පිළිතුරු ලැබෙයි. අපි පුතේ බලමු කොහොමද මේ ප්‍රශ්න 6 හැදිලා තියෙන විදිය කියලා. පළවෙනි ප්‍රශ්නය. එතන A කොටස කියලා තියෙනවා. B කොටස C කොටස. පළවෙනි ප්‍රශ්නය අයිති වෙන්නේ A කොටසට. පළවෙනි ප්‍රශ්නේ විතරයි දරුවනේ A කොටසට අයිති වෙන්නේ. මේ ප්‍රශ්නය ලකුණු 40කින් සමන්විතයි. මේ ලකුණු 40 ලැබෙන්නේ බොහෝ විට කෙටි ප්‍රශ්න 15ක් විතර ප්‍රමාණිකයි. බොහෝ විට බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම කෙටි පිළිතුරු ලබා දිය යුතු ප්‍රශ්න, ඒ වගේම සත්‍යද අසත්‍යද යන්න සඳහන් කළ යුතු ප්‍රශ්න. මේ වගේ කෙටි ප්‍රශ්න මාලාවක් තමයි මේ ලකුණු 40 තුල තියෙන්නේ. සම්පූර්ණ විෂය නිර්දේශම ආවරණය වෙන විදිහට මේ ලකුණු 40 හැදිලා තියෙනවා. අපි දැන් B කොටසට આવොත් B කොටසේ දරුවනේ දෙවැනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය, හතරවෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නය කියලා ප්‍රශ්න 4ක් තියෙනවා. මේ ප්‍රශ්න 4ටම ලකුණු 10 බැගින්. ලකුණු 10 බැගින්. දරුවනේ මේ ප්‍රශ්න 4ටත් ලකුණු 10 බැගින් මුල් ලකුණු 40ක් ලැබෙනවා. C ප්‍රශ්නය C කොටස කියන්නේ 6 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට දරුවනේ ලකුණු 20ක් ලැබෙනවා. එතකොට A කොටසට හම් වෙන එක ප්‍රශ්නයයි. හැබැයි මේ ප්‍රශ්නේ ලකුණු 40යි. කෙටි ප්‍රශ්න කීපයක් තමයි ඒකේ තියෙන්නේ. කෙටි ප්‍රශ්න 15ක් 16ක් වගේ ප්‍රමාණයක්. බහුවර්ණ ප්‍රශ්නත් ඒ අතර තියෙනවා. ඒ වගේම B කොටසේ ප්‍රශ්න 4ක් ලැබෙනවා ලකුණු 10 බැගින්. මේකත් එක් පාඩම් වලින් ලැබෙනවා. එක් පාඩම්. දැන් මේ ප්‍රශ්න වල තියෙන විශේෂත්වය තමයි දරුවනේ. දැන් දෙවෙනි ප්‍රශ්නේ අපි හිතමුකෝ අවකලනය පිළිබඳ කරා. ඒතර සම්පූර්ණ ගානම අවකලනය. තුන්වෙනි ප්‍රශ්නේ අපි හිතමුකෝ සම්භාවිතා පිළිබඳ ගැටලුවක්. සම්පූර්ණ ප්‍රශ්න ලකුණු 10ම සම්භාවිතාවට අදාළයි. තුන්වෙනි ප්‍රශ්නේ විස්තරාත්මක මිනුම් එහෙම නැත්නම් දත්ත නිරූපණය හා සම්බන්ධ දෙයක්. ඒතර සම්පූර්ණ ඒ ප්‍රශ්නෙටම ලකුණු 10ම තියෙන්නේ ඒ අදාළ විෂය කොටස.
ඔය විදිහට තමයි B කොටසේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ. එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් තියෙනවා. ලකුණු 40යි. ඊළඟට C ප්‍රශ්නය සමාන C කොටස 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නය ලකුණු 20කින් සමන්විත වෙනවා. ඒතර දුවේ පුතේ මේ ලකුණු 20 ඇතුලේ පාඩම් කීපයක එකතුවක් තියෙනවා. මේ ලකුණු 20 ඇතුලේ එක පාඩමක් නෙමෙයි තියෙන්නේ. පාඩම් කීපයක එකතුවක් තමයි මේ ලකුණු 20 ඇතුලේ තියෙන්නේ. ඒ අනුව A කොටසට ලකුණු 40ක්, B කොටසට ලකුණු 40ක්, C කොටසට ලකුණු 20ක් වශයෙන් ලකුණු 100 ඔය ප්‍රශ්න පත්‍රයේ හැදිලා තියෙනවා. ඔන්න ඕක තමයි වාගේ ඔයගොල්ලෝ ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි අපේ විෂය ආරම්භ කරමු දැන්. පළවෙනි පාඩම මූලික ගණිතය. මූලික ගණිතයේදී අපි බලමු අපිට මොනවද දැන් අධ්‍යයනය කරන්න තියෙන විෂය කරුණු කියලා. ඊට අපි ගත්තොත් අපි මුලින් බලමු මේ සංඛ්‍යා පිළිබඳ දැනුම. පොතේම අපි ගමු තාත්වික සංඛ්‍යා. අපිට කියනවා දන්නේ real numbers. තාත්වික සංඛ්‍යා ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි දරුවනේ. පරිමේය සංඛ්‍යා ඒ වගේම අපරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා අපි කියනවා rational numbers. අපරිමේය සංඛ්‍යා irrational numbers. දරුවනේ මේ අපරිමේය සංඛ්‍යා කියන්නේ අගය හරියටම නිශ්චිතවම කියලා ඉවරයක් කරන්න බැරි ඒවා. බොහෝ විට මේ අතර එන්නේ අනන්ත දශම. උදාහරණයක් මේ මූල 3 අගය, මූල 2 අගය මේ වගේ දේවල් අගය ලියලා ඉවරයක් කරන්න අමාරුයි. ඒවා අපරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා දුපති පරිමේය සංඛ්‍යා කියන්නේ p බෙදීම q ආකාරයට ලිවිය හැකි සංඛ්‍යා. pq කියන්නේ නිකිල. ඒ වගේම q බිඳුව වෙන්න බෑ. මෙන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන් සංඛ්‍යා තමයි අපි පරිමේය සංඛ්‍යා නැත්නම් rational numbers කියලා සලකන්නේ. පරිමේය සංඛ්‍යා. මොනවද පරිමේය සංඛ්‍යා අතර වැටෙන්නේ? එක්ක නිකිල වෙන්න පුළුවන්. නිකිලයක් වෙන්න පුළුවන්. නැත්නම් භාග සංඛ්‍යාවක් වෙනවා. නිකිල වෙන්න පුළුවන්, භාග වෙන්න පුළුවන්. නිකිල කිව්වහම බිඳුවද ඇතුළත්ව ධන හා ඍණ සංඛ්‍යා තමයි නිකිල කියන්නේ. ඍණ 3 බිඳුව ධන 5 ධන 5 මෙන්න මේවා නිකිල. ඒතර භාග කියනකොට බොහෝ විට දරුණේ දැන් අපි අතන අපරිමේය සංඛ්‍යා වලට ගත්තේ
අනන්ත දශම. ඒ කියන්නේ ලියලා ඉවරයක් කරන්න බෑ ඒවා. අගේ නිශ්චිතවම කියලා කියන්න අමාරුයි වේ. ඉතින් අගේ නිශ්චිතවම ලියන්න අපහසුයි. ඒතර භාග වලට එන්නේ එක්ක මේවා අන්ත දශම. ඒ කියන්නේ දරුවනේ ලියලා ඉවරයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමාවර්ත. අර ඔයගොල්ලෝ අහලා ඇති 1.3 අන්න ඒ වගේ. 0.666. ඒ කියන්නේ එකම ඉලක්කම නැවත වෙනවා. රිපීට් වෙනවා. සමාවර්ත දශම කියලා අපි හඳුන්වනවා. ඒතර භාග වෙන්න පුළුවන්, නිකිල වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු දරුවනේ භාග වලට එන්නේ මොනවද කියලා. භාගයට අතර වැටෙන්නේ. එහෙම නැත්නම් භාග පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු. භාග මේ බාන්දුවේ පුතේ භාග වර්ග ගොඩාක් අපිට හම්බ වෙනවා. නියම භාග, ඒකක භාග, විෂම භාග, මිශ්‍ර භාග, මිශ්‍ර සංඛ්‍යා කියලාත් කියනවා. ඒ වගේම තුල්්‍ය භාග. නියම භාගයක් කියන්නේ මොකද්ද? හරය ලවයට වඩා විශාල නම්, හරය ලවයට වඩා විශාල නම් දුවේ පුතේ අපි කියනවා ඒක නියම භාගයක් කියලා. නියමයි. උදාහරණයක් 3න් 2 8න් 5 මේ බලන්න. හරය විශාලයි ලවයට වඩා. හරය විශාලයි ලවයට වඩා. මොනවද ඒකක භාග කියන්නේ? ඒකක භාග කියන්නේ දුවේ පුතේ හැමතිස්සෙම ලවය කීය වෙච්ච ඒවද? එක වෙච්ච ඒවා. ලවය හැමතිස්සෙම එක වෙලා නම් අපි ඒකට කියනවා ඒකක භාග. 2න් 1 5න් 1 ඔය විදිහට ලවය හැමතිස්සෙම එක නම් එවැනි භාග අපි හඳුන්වනවා ඒකක භාග කියලා. ඊළඟට බලමු මොකද්ද මේ විෂම භාග කියන්නේ කියලා. මොකද්ද මේ විෂම භාග කියන්නේ? දැන් නියමයි කිව්වේ හරය විශාලයි ලවය කුඩයිනේ. මේක අනිත් පැත්ත වුණොත් ලවය විශාල වෙලා හරය කුඩා වුණොත් අපි ඒකට කියනවා මොන භාගද? විෂම භාග කියලා. ලවය විශාලයි හරයට වඩා. අපි මේකෙම අනිත් පැත්ත ලියමු. දැන් මෙතන ලිව්වේ 3න් 2. එහෙනම් 2න් 3. මෙතන 8න් 5 කියලා ලිව්වා. එහෙනම් 5න් 8. ඔන්න දුවේ පුතේ විෂම භාග. ඊළඟට බලමු මිශ්‍ර භාග නැත්නම් මිශ්‍ර සංඛ්‍යා කියලාත් කියනවා. ඒ කියන්නේ මිශ්‍ර වෙලා මොනවද? සංඛ්‍යාවයි භාග සංඛ්‍යාවකුයි පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි මිශ්‍ර වුණාම අපිට කියනවා මිශ්‍ර භාග. 1යි 2න් 1 3යි 5න් 2 අනේ මිශ්‍ර භාග මිශ්‍ර සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි මිශ්‍ර වෙලා එකතු වෙලා. ඊළඟට බලමු තුල්්‍ය භාග කියන්නේ මොනවද? තුල්්‍ය භාග කියන්නේ දුවේ පුතේ භාග සංඛ්‍යාවක හරයත් ලවයත් මං එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න. උදාහරණයක් විදිහට 5න් ගුණ කරන්න. එතන මට ලැබෙන අලුත් භාග සංඛ්‍යාවක්. ඒ මොකද්ද? 10ට 15. නැත්නම් 15න් 10. මේ බං භාග සංඛ්‍යාවක හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් ගුණ කරා. ලැබිච්ච අලුත් භාග සංඛ්‍යාව මෙන්න මේ කලින් තිබ්බ භාග සංඛ්‍යාවේ තුල්්‍ය භාගයක් කියලා කියනවා. ඒතර ඔය විදිහට දුවේ පුතේ අපිට මේ එකම සංඛ්‍යාවකින් හරයත් ලවයක් ගුණ කරලා ඕන තරම් තුල්්‍ය භාග ලියන්න පුළුවන්. හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා. බෙදලා තුල්්‍ය භාග ගනිද්දී හැමතිස්සෙම අපිට ඕන සංඛ්‍යාවකින් බෙදලා තුල්්‍ය භාග ගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මේ 3න් 2 කියන භාගය අපිට කවදාකවත් කිසිම සංඛ්‍යාවකින් බෙදලා නැවත තුල්්‍ය භාගයක් ගන්න බෑ. ඇයි 3 සහ 2 නැවත බෙදෙන්නේ නෑනේ. නේද? හැබැයි මේ වගේ සංඛ්‍යාවක් ගත්තොත් 4න් 2 4න් 2
4න් 2. දැන් මෙයාව ಗುಣ කරලත් තුල්‍ය භාග ගත හැකි. ඕනනම් 2න් බෙදලත් ගත හැකි. 2න් 1යි. අනතුල්‍ය භාග. එතකොට පුතේ තුල්‍ය භාග ಗುಣ කරලා ඕන තරම් ගන්න පුළුවන් වුණාට බෙදලා ගන්න පුළුවන් වෙන්නේ සීමිත ප්‍රමාණයක්. හරි. එහෙනම් ඔන්න ඔය විශේෂ කරුණුත් ඔළුවේ තියාගෙන මතකයේ තියාගෙන අපි ටියුට් එකට යමු. දැන් අපි ඊටාත්ම පහසු ගණන් කීපයකින් අපේ මේ ව්‍යාපාර ගණිත හා සංඛ්‍යාන කියන විෂය පටන් ගන්නවා. දැන් මෙතන සමහරලාට මේ භාග ගණන් ටික ඉතා ඉක්මනින් කරගන්න පුළුවන් ඇත්තේ. සමහරලාට දුවේ පුතේ මේ දේශනය අහගෙන සමහර දුවෙකුට පුතේකට මේ ගණන් ටිකත් හදා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මූලික ගණන් දැන් මේ පාඩමේ නමත් මූලික ගණිතේනේ. ඒතර මූලික ගණිතය කියන්නේ මූලික ගණිත කොටස් ගන්න නැවත ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මේ හැමෝටම මේ ගමන අරන් යන්න ඕනේ. හැමෝම මේ ව්‍යාපාර හා ගණිතයේ සංඛ්‍යාන විෂය අපි සමත් කරවන්න උත්සාහ කරන්න එපා. ඒ නිසා අපි පුංචිම ගානේ ඉඳන් හදාගෙන යමු. තුපිට බලමු එහෙනම් පළවෙනියෙන් තියෙන ඕගොල්ලන්ට ඊටාත්ම පහසු භාග ගණන් කීපයක්. මම හිතන ඔයගොල්ලෝ 6 පන්ති ඉඳන් 10 11 පන්ති වෙනකන් හදලා තියෙන භාග ගැටලු කීපයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි පළවෙනි ගානේ ඉඳන්ම පටන් හදාගෙන යමු. පළවෙනියෙන් බලමු මොකක්ද තියෙන්නේ කියලා භාග එකතු කිරීම. 2න් 1 5න් 2 10න් 2. දුපතේ භාග ගණන් එකතු කිරීමේදී මොකක්ද අපි දැනගන්න ඕන දේ භාග ගණන් එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී අපිට පොදු හරයක් කියන එක ඕන වෙනවා. පොදු හරයක් 2 5 10 කියන සංඛ්‍යාවලට පොදු හරයක් ඕන වෙනවා. ඒ පොදු හරය භාවිතා කරලා තමයි අපි භාග එකතු කිරීම සහ අඩු කිරීම කරන්නේ. අපි බලමු කොහොමද කරන්න කියලා. දුපුතේ 2 5 10 කියන තුන් දෙනාට පොදු වෙච්ච හරයක් ගන්න ඕනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ පොදු හරය කියලා. ඒකට තමයි අපි කියන්නේ පොදු හරය කියලා. මේ පොදු හරය කොහොමද ගන්නෙ? 2 5 සහ 10 කියන තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය. එහෙනම් අපි කෙටියෙන් කියනවා කූපෝගු තමයි මේ පොදු හරය කියලා අපි ගන්නෙ. දැන් මේක මේ ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙන කෙනෙකුට මේක දිහා බලපු ගමන් ටක් ගාලා පොදු හරය කියන්න පුළුවන්. හැබැයි දරුවෝ තාම දැන් කුඩා පොදු ගුණාකාරය ගන්න කොහොමද කියලා මතක නැති කෙනෙක් වෙන්න පුළුවන්. නේද? අපි ඒගොල්ලෝ ගැනත් හිතලා 2 5 10 කියන තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය හොයමු. අර පුංචි පන්ති වල හෙව්වා වගේ මොනවෙන්ද බෙදන්න ඕනේ? ප්‍රථමක සංඛ්‍යාවලින්. ඒකත් කියලා දෙන්නම්කෝ. හැම සංඛ්‍යාවකින්ම බෙදන්නේ නැහැ. කුඩා පොදු ගුණාකාරය ගනිද්දී අපි බෙදන්නේ ප්‍රථමක සංඛ්‍යාවලින්. මොනවද ඊළඟ ප්‍රශ්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? ඒකත් දැනන් ඉන්න එපා. මොකද්ද ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා. අපි කියන දොරනේ ප්‍රයිම් නම්බර්ස්. ප්‍රයිම් නම්බර්ස්. මොකද්ද ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ දුවේ පුතේ? සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා අපි හඳුන්වන්නේ. ප්‍රථමක සංඛ්‍යා කියලා අපි හඳුන්වන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. මොනවද මේ සාධක දෙක? ඒගොල්ලෝ හොඳ ආකාරවම දන්නවා ඒක. ගොඩක් අය කියන්නේ කොහොමද ඒක? සාධක දෙක එකත් එම සංඛ්‍යාවක්. අන්න එකත් එම සංඛ්‍යාවක් තමයි ඔය සාධක දෙක කියලා අපි ගන්නෙ. දැන් පළවෙනිම ප්‍රථමක සංඛ්‍යාව මොකක්ද දරුවනේ? 2. මේ 2 ප්‍රථමක සංඛ්‍යාවකින් විශේෂයි. හේතුව තමයි කුඩාම ප්‍රථමක සංඛ්‍යාවත් 2. ඒ විතරක් නෙමෙයි ඉරට්ට සංඛ්‍යාවලින් අපට හමු වන
එකම ප්‍රථමක සංඛ්‍යාවත් 2. මොකද දෙකෙන් පස්සේ කිසිම ඉරට්ට සංඛ්‍යාවක් ප්‍රථමක වෙන්නේ නැහැ. 3 5 7 11 13 17 19 තවත් ඕනක් තියෙනවා 23 ඔය විදිහට තියෙනවා. බලන්න මම මේ ලියපු සංඛ්‍යා ටික. මේ සංඛ්‍යා කිසිම කෙනෙක්ගෙන් නැවත බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ තව දුරටත් සාධක නැහැ මේගොල්ලෝ. දෙකට තියෙන්නේ දෙවරක් එක කියන එක විතරයි. 2යි 1යි. 1යි එකම සංඛ්‍යාවයි. 3 ඉලක්කමට තියෙන සාධක මොනවද? 3 වරක් 1. ඒ කියන්නේ 3 සහ 1 විතරයි සාධක. 5 ඉලක්කමට තියෙන සාධක මොනවද? 5 වරක් 1. 5යි 1යි. එන 1යි එම සංඛ්‍යාවයි. ඔය විදිහට 17 බලන්න. 14 තියෙන සාධක 17 වරක් 1. එහෙනම් මොනවද තියෙන සාධක දෙක? 17 සහ 1. ඒ කියන්නේ 1යි එම සංඛ්‍යාවයි. එහෙනම් දරුවනේ 1 සහ එම සංඛ්‍යාව විතරක් බෙදෙනවා නම් තවදුරටත් වෙන විදිහින් කිව්වොත් සාධක දෙකක් පමණක් තියෙනවා නම් අපි ඒවලට කියනවා මොනවද? ප්‍රථමක සංඛ්‍යා කියලා. එහෙනම් දුවපිටේ අපි ප්‍රථමක සංඛ්‍යා වලින් මේ හරයන් ටික බෙදාගෙන යනවා. මේ නෝට් එක ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. හොඳයි දුව පුතේ එහෙනම් අපි පොදු හරය ගන්න බලමු. දෙකින් බෙදෙනවා 1යි. මෙහා දෙකින් බෙදෙන්නේ නැහැ. මෙහා බෙදෙනවා. ඊළඟට ඕනොත් මතක ඇති අපි ප්‍රථමක සංඛ්‍යා රටාව ලිව්වා. ඊළඟට තිබි 3. ඉතින් 3ෙන් බෙදලා වැඩක් නැහැ. මොකද මේ එකම සංඛ්‍යාවක්වත් 3ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට ඉන්නේ 5. ඉතින් දරුවනේ ඔච්චරයි බෙදෙන්නේ. දෙවරක් 5 10යි. 10 දැම් කරන්නේ මොකද්ද? මේ පොදු හරයට මේ හරයව කීයක් තියෙනවද කියලා බලනවනේ. එහෙමනේ කරන්නේ. 10ට 2 ඒවා. 5යි 5 වරක් එක 5යි. 10ට 5ව 2යි, දෙවරක් 2 4යි. 10ට 10ව 1යි, එක් වරක් 2 2යි. දැන් මේ ටික එකතු කරනවා. 9යි 11යි. අන්න බාන පුතේ. උත්තරේ 10න් 11යි. 10න් 11යි. දැන් මේක මොන වගේ භාගයක්ද? අපි කලින් කතා කරේ විෂම භාගයක්. ඔයාලට මේ විදිහට උත්තරේ තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර භාගයක් ආකාරයෙන් තියන්නත් පුළුවන්. දැන් කොහොමද මේක කරේ මම? දැන් 10න් 11 1යි 10න් කියලා ලිව්වේ කොහොමද? ඒකත් කියලා දෙන්නම්කෝ. නේද? 11 බෙදන්න පුතේ 10න්. 11 10න් බෙදන්න ලවය හරයෙන් බෙදන්න. එතකොට 1යි එකක් ඉතුරු වෙනවා. මේ 10 තමයි මේ තියෙන්නේ. මේ ඉතුරු වෙච්ච එක තමයි මේ තියෙන්නේ. මෙන්න මෙයා තමයි මේ ඉන්නේ. 1යි 10න් 1යි 1යි 10න් 1යි ඉතුරු වෙච්ච එක තමයි මේ ලවේ ඉන්නේ. හරි නේද? හොඳයි. දැන් අපි දෙවෙනි ගානට යමු බලන්න.
හොඳයි දුව පුතේ එහෙනම් අපි දෙවෙනි ගානට යන්. දෙවෙනි ගාන 3යි 3න් 2 එකතු කිරීම 2යි 5න් 3 අඩු කිරීම 5යි 3න් 2. දැන් මෙතනත් බලන්න පුතේ. භාග එකතු කිරීම සහ අඩු කිරීම තියෙනවා. ඒතර භාග එකතු කිරීම අඩු කිරීම තියෙනකොට මම කලින් කිව්වා වගේ පොදු හරයක් ඕන වෙනවා. දැන් මෙතන පොදු හරයක් ගන්න කලින් පොඩි වැඩක් කරන්න තියෙනවා. මොකද්ද? වඩා ලේසි මේ මිශ්‍ර භාග ටික මිශ්‍ර සංඛ්‍යා ටික මොනවා කරගත්තා නම් විෂම භාග විදිහට හදාගත්තා නම්. ඒතර අපිට පහසුයි මේ ගණිත ගැටලුව විසඳන්න. ඒතර කොහොමද කරන්නේ? හරය වෙනසක් නැහැ. මේ දෙන වැඩි කරා 9යි මේක එකතු කරා. මෙතනට එන්න. මේ දෙන ගුණ කරා 10යි 13යි. මේ දෙන ගුණ කරා හරය වෙනසක් නැහැ. හරය එහෙමමයි. ලවයේ විතරයි වෙනස් වෙන්නේ. කොහොමද ලවයේ එන්නේ? මේ දෙන ගුණ කරා 15යි 17යි. දැන් දුවේ පුතේ ඊළඟට 3 5 සහ 3 කියන තුන් දෙනාගේ පොදු හරය. එහෙම නැත්නම් කුඩා පොදු ගුණාකාරය ඕනේ. දැන් මේක කෙනෙක්ට බලලා කියත හැකි 3 5 සහ 3 කියන එකේ පොදු හරය 15යි. 15යි කියලා. අප බලමු මේ 15 එන්නේ කොහොමද කියලා. තුනෙන් බෙදනවා මොකද දෙකෙන් බෙදන කෙනෙක් නැහැ මෙතන. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව විදිහට මම 3 ඉලක්කම බෙදනවා. මේක බෙදෙන්නේ නැහැ. මෙයා බෙදනවා. ඊළඟට 5න් බෙදනවා. සියලු දෙනාම එක වෙනවා. එක වෙනකම් බෙදාගෙන යනවා නේද? ඒතර මේ දෙන්නේ නැහැ ගුණිතේ. 5 වරක් 3 15. හරිනේ? ඒතර මෙතන බලනවා පොදු හරයට මේ තියෙන හරයව කොච්චර තියෙනවද? 15ට 3 5යි. 5 වරක් 11 55යි. 15ට 5 3යි. 3 වරක් 13 39යි. මෙතන 5යි 5 17ක්. කීයද දරන්නේ 85යි. 85යි. දැන් මේ දෙන එකතු කරා 55යි 39 එකතු කරා 85ක් අඩු කරා. 55යි 39 එකතු කරන්න බෑ. 55යි 39 එකතු කරාම 94යි. 94න් 85ක් අඩු වෙනවා. 94න් 85ක් අඩු වෙනවා. එතකොට උත්තරේ එන්නේ 9යි නේද? 15න් 9යි. මේක ඕන අපිට තව දුරටත් සුළු කරන්න පුළුවන්. අර මම තුල්‍ය භාග වලදී කිව්වේ. මේක තව දුරටත් බෙදන්න පුළුවන්. කොහමද? 3ෙන් බෙදනවා නේද? 3ෙන් බෙදුනොත් කොහොමද එන්නේ? 3යි එතන 5යි. හැකිතාක් සුළු කරලා ලියන එක හොඳයි. ඒතර 5න් 3යි පිළිතුර. රයිට්. ඒකත් ලියා ගන්න දරුවනේ නේද? දැන් අපි යන් එහෙනම් ඊළඟ ගානට 2යි 3න් 2 වැඩි කිරීම 14න් 5 වැඩි කිරීම 10න් 1 10න් 1 මෙතනට අතින් බලන්න මොකද කරන්න තියෙන්නේ? අපි මුලින් මේක මේ විෂම භාගයේ සමාන මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගමු. 3 2 6යි 2 8යි 14න් 5යි 10න් 1යි. දැන් මොකද වෙන්නේ? ಗುಣ කරන්නනේ තියෙන්නේ. ಗುಣ කරන් තියනවා කියන්නේ හරය සහ ලවයන් සුළු කරලා දාන්න. හරයන් සහ ලවයන් සුළු කරලා දාන්න. ඒක කොහොමද එන්නේ? ඒතර 5 1යි 5 2යි දෙවරක් 1යි දෙවරක් 4යි 14 3ක් ලවයේ ඉන්නේ 4ක් 1යි දරුවනේ
හරේ එන්නේ 14 3ක්. කී දෙන්නේ? 42යි. මේක තවදුරටත් සුළු කරත හැකි නේද? කීයෙන් සුළු කරන්න පුළුවන්? දෙකෙන් සුළු කරන්න පුළුවන්. දෙකෙන් සුළු කරද එතකොට 21න් 2යි. හොඳ දරුවනේ මේ ගානත් ලියා ගන්න එහෙනම්. හොඳයි එහෙනම් අපි දැන් හතරවෙනි ගානට යමු. හතරවෙනි ගාන 3යි 3යි බෙදීම 1යි 6න් 4යි අල්න යන්න 6න් 1යි. බලමු දරුවනේ මේ ගැටලුව විසඳන්නේ. දැන් බෙදීමක් අල්න යන්න ওই විදිහට තියෙනවා. දුව පුතේ ගණිත කර්ම කීපයක් එක ගානක තියෙනවා නම් ගණිත කර්ම කීපයක් එක ගානක තියෙනවා නම් ඕලොන්න මතක ඇති පුංචි පන්ති වල උගන්වලා තියෙනවා මෙන්න මේ වාක්‍ය ඛණ්ඩය වන් බෙගුදරි වන් බෙගුදරි වන් බෙගුදරි ඒ කියන්නේ එකම ගානක ගණිත කර්ම කීපයක් තියෙනවා නම් එක එක්කෙනාට ඕන ඕන විදිහට ගණිත කර්ම කරන්න බෑ මෙන්න මේ පිළිවෙලට තමයි ගණිත කර්ම සිද්ධ කරන්නේ ඒ කියන්නේ මුලින් වරහන විසඳන්න ඕනේ ඊට පස්සේ අල්න යන්න ඊට පස්සේ බෙදීමක් තියෙනවා ඒක කරලා ඉන්න ඕනේ ಗುಣ කිරීම අවසානයේ එකතු කිරීම සහ අඩු කිරීම ධන ඍණ කියලා සලකන්නේ එකතු කිරීම සහ අඩු කිරීම ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔන්න ඔය පිළිවෙලට තමයි ගණිත කැටලුවක් විසඳෙන්න ඕනේ ගණිත කර්ම කීපයක් තියෙනවා. දැන් දරුවනේ බානකො දැන් මෙතන බෙදීමක් තියෙනවා අල්ල යන අතර බෙදීම මුලින්ද කරන්නේ අල්ල යනද මුලින් කරන්නේ. අල්ල යන මුලින් කරන්න ඕනේ. හොඳක් බලමු එහෙනම්. මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගමු. මම කිව්වා මේ ඉන්න බෙදන ಗುಣ කරන්න 9යි මේක එකතු කරන්න 10යි. බෙදීම මෙතන 6යි 4යි 10යි අල්න යන 6 එක. දරුවනේ අල්න යන කියන්නේ මොකක්ද? අල්න යන කියන්නේ ಗುಣ කිරීමක්. අල්න යන කියන්නේ ಗುಣ කිරීමක්. ඒතර ඔයා මුලින් බෙදීම කරන්න කලින් මේ අල්න යන කරලා ඉන්නවා. ඒතර අල්න යන කියන්නේ ಗುಣ කිරීමක්. ඒතර කොහොමද එන්නේ? මෙතන ඕන සුළු කළා දාන්න පුළුවන්. දෙකෙන් කොහොමද එන්නේ බාන්දරුනේ? 10 බෙදීම 3 මෙතන බෙදීම 5 බෙදීම 18 අන්න දැන් අල්ලා යන්නේ ඉවරයි අල්ලා යන්නේ කතාව ඉවරයි මේ අල්ලා යන තමයි මෙතන මේ ಗುಣ කිරීමක් කියලා අපි දාගත්තේ නේ අල්ලා යනක් කියන්නේ ಗುಣ කිරීම හැබැයි අල්ලා යන ಗುಣ කිරීමක් කරා කියලා මේ දකුණු අත පැත්තේ භාගයේ පරස්පරය අපි ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ මතක ඇතිනේ ඕගොල්ලෝ නේද පුංචි පන්ති වල ඉඳන් කරනවා මතක ඇති මේක අල්ලා යන ಗುಣ කිරීමක් කරා කියලා මේ දකුණු අත පැත්තේ තියෙන භාගයේ පරස්පරයේ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. 6න් එකම තමයි. 6න් එකම තමයි. හැබැයි මෙතනට එන්නකො. දැන් මේ තියෙන බෙදීමන්නේ දැන් අල්ලා යන ඉවරයි. දැන් තියෙන බෙදීමක්නේ. දැන් බෙදීමට ආවහම මතක ඇති බෙදීම ಗುಣ කිරීම කරාම මොකද වෙන්නේ? මේ දකුණු පැත්තේ තියෙන භාගයේ පරස්පරය ගන්නවා. මොකද පරස්පරය කියන්නේ හරේ ලවේ මාරු කරනවා. දැන් මෙතනට 18 එනවා. හරේ තිබ්බ 18 ලවයට එනවා. ලවේ තිබ්බ 5 හරේට එනවා. දැන් සුළු කළා දාන්න. දොළහයි 12 බෙදීම 1යි 12 බෙදීම 1යි කියන්නේ දරුවනේ 12යි උත්තරේ නේද? හොඳයි. දැන් ලියා ගන්න.
හොඳයි දරුවනේ අපි එහෙනම් ඊළඟ ගානට යමු. අපේ පස්වෙනි ගාන දැන් ටියුට් එකේ පස්වෙනි ගාන. පණික ගාන වරහණක් තියෙනවා නේද? වරහන් 2යි 10න් 1යි එකතු කිරීම 1යි 7න් 5යි වරහන වැහුවා. ඊළඟට බෙදීම 4යි 2න් 1යි. බලන් දරුවනේ පොට. එහෙනම් අපි අර 1 බෙගුදරි 1 බෙගුදරි ක්‍රමයට අනුව බලන්න එහෙනම් වරහණක් දිනනවා නේ. වරහණ නම් මුලින් විසඳලා ඉන්න ඕනේ. බලමු වරහණ මුලින් විසඳන්න. වරහණ ඇතුලේ තියෙන එකතු කිරීමක් භාග සංඛ්‍යා තියෙනවා. එකතු කිරීමක් තියෙනවා මේ මිශ්‍ර භාග. අතන කොහොමද බාන්නේ? මේ දෙන ගුණ කළා මෙයා එකතු කළා 20යි 21යි සමාන. මේ දෙන ගුණ කරා මෙයා එකතු කරා 7යි 5යි 12යි. මෙයා 8යි 1යි 9යි. දැන් මොකද දරුවනේ මතක ඇති මේ දෙන්න එකතු කරන්න. එකතු කරද්දි මම කලින් කිව්වේ පොදු හරයක් ඕන. පොදු හරය කියන්නේ මොකක්ද? මම කලින් හදලා පෙන්නුවා. පොදු හරය කියන්නේ මේ තියෙන හරයන් වල කුඩා පොදු ගුණාකාරය. 10 සහ 7. 10 සහ 7 ඔයගොල්ලන්ට හදලා බලන්න පුළුවන්. 10 සහ 7 කුඩා පොදු ගුණාකාරය. හදලා බලුවොත් එනවා කුඩා පොදු ගුණාකාරය කීයක් කියලාද? 70ක් කියලා නේද? හරි බලමු දැන්. 70ට 10 7යි 7 ඒවා 21ක් 7 ඒවා 21ක් 7 ඒවා 21 එකතු කිරීම මෙතන 10යි 120යි. හරි වරහණ දැම්ම. ඊට බෙදීම 2න් 9. දැන් මේ දෙන එකතු වෙනවා පුතේ බලා ගන්න. 147යි 120යි 267යි යට 70 බෙදීම 70. එතන නැවතත් බෙදීමක් තියෙනවා 9ට 2. මම කලින් කිව්වේ බෙදීමක් ಗುಣ කිරීමක් කරනකොට මොකද වෙන්නේ? බෙදීම වැඩි කිරීම කළා පරස්පරය එහෙම නැත්නම් උඩට මාරු කරන්න. සුළු වෙනව නේද? 2 1යි 2 35යි මෙතනත් 9 3න් සුළු වෙනවා. බලන්න. 3 ඒවා 3යි 3ක් කීයක් එනවද? 24ට 8ක් එනවා. දෙකක් වෙනවා 24ට 9යි. එහෙනම් ලවයේ එකතු වෙනවා 89 වරක් එක 89යි. හරේ 35 ඒවා 3ක් 105යි. හරි නේද? මීට වඩා මම හිතා සුළු වෙන්නේ නැහැ. අවසාන උත්තරේ 105න් 89යි. ලියා ගන්න ගන්න. හොඳ දැන් අපි යන් 6 වෙනි ගානට. 6 වෙනි ගාන තියෙන්නේ වරහන් දෙකක් තියෙනවා. ලවේත් වරහන් ගැටලුවක් තියෙනවා, හරේත් වරහන් ගැටලුවක් තියෙනවා. හොඳයි දරුවෝ. හරි. බලමු. දැන් ලවේත් වරහන් සහිත ගැටලුවක් තියෙනවා. හරේත් වෙනම වරහන් සහිත ගැටලුවක් තියෙනවා. භාග ගැටලුව. කොහොමද විසඳන්නේ කියලා බලමු.
හොඳයි. හරය ගත්තොත් තියෙන්නේ භාග ගුණ කිරීමක්. ලවයේ ගත්තොත් තියෙන්නේ භාග අඩු කිරීමක්. ඒතර මෙතනට අපිට පොදු හරයක් ඕන නම් මෙතනට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි අපි බලමු එහෙනම්. ලවයේ සුළු කරගමු. මේ දෙන්න ගුණ කරා 8යි, 9යි, 3න් 2යි. මේ දෙන්න සුළු කරගත් දෙවරක් 3 6යි 1යි 7යි. මෙතන 3න් 2යි. ඕන දරුවනේ මෙතනම ආට හරේ මේ සුළු කිරීම කරගන්න පුළුවන්. මොකද ಗುಣ කිරීමක් නේ. එතන තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ පොදු හරයක් නේද? එතකොට හරේ තියෙන භාග ගැටලුවාට සුළු කරගන්න පුළුවන්. කොහොමද දෙන්නේ? 7 බෙදීම 3යි කියලා. හැබැයි ලවය වඩ පොදු හරයක් ඕන වෙනවා. මොකද්ද පොදු හරය? 4 සහ 3 3 පොදු හරය 12යි. මෙතන 12ට 4 ඒවා නේද? 12ට 4 ඒවා 3යි 3 වරක් 9 27 අඩු කිරීම 12ට 3 ඒවා 4යි 4 2 8ක් නේද? හොඳයි මම මේ හරි ගානිතුරු කොටස කරන්නම්. 27න් 8ක් ගියාම එනවා 19ක්. මෙතන 12යි. මෙතන එනවා 7ට 3ක්. 7ට 3ක්. බලන්න. හරි නේද? ලවය අපි වෙනම විසඳුවා එක භාග අඩු කිරීමක්. හරය අපි වෙනම විසඳුවා එක භාග ගුණ කිරීමක්. එක භාග ගුණ කිරීමක්. එතකොට ලවය විසඳලා ගත්තාම අපිට එනවා 19 බෙදීම 12ක්. ඒ වෙනතන 12න් 19ක්. හරය සුළු කරලා ගත්තොත් එනවා 3 බෙදීම 7ක්. අන්දරුනේ බලමු අපි. දැන් මේ 19ට 12 බෙදීම 7ට 3නේ. මට ඕන ඔක මෙහෙම ලියා ගන්න පුළුවන් නේද? මේ කතාවම මට මෙහෙම ලියා ගන්න පුළුවන්. එතකොට අන්න අපේ දැන් අර 1 බෙගුදුරි වලට යන දැන් බෙදීමක් අපි කොහොමද කරගන්නේ? ಗುಣ කරලානේ. ඒ වෙලාවට මොකද කරන්න කිව්වේ? 3ට 7. එතන 1යි, එතන 4යි 19 බෙදීම 28. එතන 28න් 19 ලියා ගන්න දරුවෝ. හොඳ දරුවනේ අපි නම් භාග ගැටළු වල ගණන් 6ක් හැදුවා. 7 වෙනි ගාන වල ගෙදර වැඩක් විදිහට කරන්න. මොකද ඒවා මතකද කියලා බලන්න තා පහසු ගානක්. තාමත් පහසු ගානක් ඒ ගාන. ඊළඟට යන දරුවනේ මේ වීජ ප්‍රකාශන පිළිබඳ යම් දැනුමක් ලබා ගන්න. වීජ ප්‍රකාශන පිළිබඳ යම් දැනුමක් ලබා ගන්න. මොනවද මේ වීජ ප්‍රකාශන කියලා බලමු. ඒ කියන්නේ අගය නොදන්නා යම් රාශියකට අගය නොදන්නා යම් දෙයකට අපි පාවිච්චි කරනවා මේ වීජ්‍ය පද. වීජ්‍ය පද ඇතුළත් ප්‍රකාශන වලට තමයි අපි මේ වීජ්‍ය ප්‍රකාශන කියන්නේ. මොනවද අපි තව වීජ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් දැනගන්න? සජාතීය වීජ්‍ය පද කියලා දෙනවා විජාතීය. සජාතීය පද නඳරුනේ එකතු කරන්න අඩු කරන්න පුළුවන්. විජාතීය පද එහෙම අඩු කරන්න එකතු කරන්න බෑ. ඉතින් ඔන්න ඔය දැනුමත් එක්ක අපි බලමු මේ සරල වීජීය ප්‍රකාශන ගැටලු ටිකක් නැවත මතක් කරගෙන. 5යි A අඩු කිරීම 4යි B ධන 3යි A අඩු කිරීම B මේ බණ්ඩම් දැන් සජාතීය පද මේ දෙන්න ඒ දෙන්න එකතු කරත හැකි 8යි A මේ දෙන්නත් වෙනම සජාතීයයි ඍණ 4යි B ඍණ B
ඍණ 4යි b එකකුයි ඍණ b එකකුයි. ඍණ කියන්නේ නිකන් ණය කියලා හිතන්නකෝ. ණය 4කුයි ණය 1කුයි තියෙන. ඒතකොට ණය ඔක්කොම කීයද? ණය 5යි. ඍණ 5යි. දැන් දරුවනේ මෙතන 8යි a ඍණ 5යි b කියලා 3යි a b කියලා එහෙම ලියන්න බෑ. ඇයි මේ දෙන්න විජාතීයයි. ඒ කියන්නේ මේ ප්‍රකාශය තවදුරටත් සුළු කරන්න අමාරුයි. තවදුරටත් සුළු කරන්න බෑ. 8යි a ඍණ 5යි b තමයි අවසාන පිළිතුර. අපි ඊළඟ ගාන බැලුවොත් 5x 2x ඍණ 3y වරහන් 2x ඍණ 3y ධන y වර්ගය. දැන් බලන්න ගාන දිහා. 5x කියන බීජීය පදයෙන් මේ වරහන ඇතුලේ තියෙන සියලු පද ගුණ වෙනවා. ඒ කියන්නේ මේ 2x උත් 5x කින් වැඩි වෙනවා. ඍණ 3y උත් මේ 5x කින් වැඩි වෙනවා. අන්තිමට මේ y වර්ගයත් පහයි x කින් ගුණ වෙනවා. ඒතර කොහොමද බලන්න ඉන්නේ? මේ දෙන ගුණ වුණොත් 10යි xx වැඩි වුණාම x වර්ගය. දැන් ඊළඟට ලකුණ මොකද්ද? මෙතන ධන මෙතන ඍණ. ධනයි ඍණයි ගුණ වුණොත් ඍණ නේද? මම ඒක මෙතනින් පැහැදිලි කරන්නම්. දරුවනේ සජාතිය දෙන්නෙක් ගුණ වුණොත් අපි හිතමු ධනයි ගුණ වෙනවා. එහෙම නැත්නම් ඍණයි ඍණයි ගුණ වෙනවා කියලා. එතකොට හැමතිස්සෙම පිළිතුර එන්නේ මොකද්ද? ධන පිළිතුරක්. බෙදුනත් ඔය වගේ ධනයි බෙදුවත් ධනයි බෙදුවත් ඍණයි බෙදුවත් ඔයාලට ලැබෙන්නේ මොන උත්තරයක්ද? ධන උත්තරයක්. හැබැයි ඔය විජාතීය පද දෙකක් ගුණ කළොත් හරි බෙදුවොත් හරි. ඒ කියන්නේ ධන සංඛ්‍යාවක් වැඩි කරනවා ඍණ සංඛ්‍යාවකින්. නේද? එහෙනම් ඍණ සංඛ්‍යාවක් වැඩි කරනවා ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක් බෙදනවා ඍණ සංඛ්‍යාවක්. නැත්නම් ඍණ සංඛ්‍යාවක් බෙදනවා ධන සංඛ්‍යාවක්. එතකොට ආට පිළිතුර එන්නේ මොකද්ද? හැමතිස්සෙම ඍණාගයක්. මම සරලව මතක තියාගන්න. සජාතිය දෙන්නෙක් ගුණ කරොත් සජාතිය දෙන්නෙක් බෙදුවොත් පිළිතුර හැම විටම ධන. විරුද්ධ ලකුණු තියෙන දෙන්නෙක් ගුණ කළොත් හරි බෙදුවොත් හරි ඔයාලට ලැබෙන්නේ ඍණ උත්තරයක්. එහෙනම් අපි වරහණේ ඉතුරු ටිකත් ගුණ කරමු. 15y xy ධන බලන්න ධන දෙන්නෙක් ඉන්නේ මෙතනත් ධන තියෙන්නේ නේද? 5y x y වර්ගය. දුපතේ බලාගන්න මෙතන තියෙන එක්කෙනෙක්ව සජාතීය පද නෙමෙයි. හේතුව මෙයා x වර්ගයේ පදයක්. මෙයා xy වර්ගයේ පදයක්. මෙයා xy පදයක්. එහෙනම් මේ තුන් දෙනා එකිනෙකට විජාතීය පද. තවදුරටත් සුළු කරන්න බෑ. මේක තමයි අවසාන පිළිතුර. ලියා ගන්න. හොඳයි දරුවෝ අපි නම් තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගානේ තියෙන්නේ 4යි සංගල වරහන් තුනේ ඉලක්කම නැවත වරහනක් තියෙනවා x වර්ගය ඍණ 2x ධන 1 ඍණ 5යි x වර්ගය ඍණ x ඍණ 1 සංගල වරහනක් යවුවා. දැන් කොහොමද වෙන්නේ දරුවනේ? මුලින්ම සංගල වරහන විසඳන්න කලින් මෙන්න මේ සාමාන්‍ය වරහන. මෙන්න මේ වරහන 3න් වැඩි වෙන්නත් ඕන ධන 3කින්. ඒ වගේම මේ වරහන ඇතුළත තියෙන සියලු පද ඍණ 5කින් වැඩි වෙන්නත් ඕනේ. 4 මෙයා ගුණ කරන්න 3x වර්ගය අන ඍණ වෙනවා නේද? 6යි x ධන 3 ඍණ 5යි x වර්ගය අන්න දරුවනේ කල්පනාවෙන් ඍණයි එතකොට ධන වෙනවා නේද? 5යි x ධන 5යි. දැන් ඔන්න සංගල වරහන් ඇතුළේ තියෙන මේ සාමාන්‍ය වරහන් දෙක මම විසඳගන්න ඉවරයි දැන්. දැන් බලමු මේක ඇතුළේ මොනවා හරි සුළු කිරීම කරන්න පුළුවන්ද කියලා. සජාතීය පද තියනවද කියලා. ඔව් මේ බලන්න. මෙන්න මෙතන x වර්ග පද දෙකක් තියෙනවා.
මේ දෙන්න x පද දෙකක්. ඒ වගේම මේ දෙන්න සංඛ්‍යා දෙකක්. එහෙනම් x වර්ග පද වෙනම සුළු කරත හැකිනේ. කොහොමද දෙන්නේ? 3x වර්ගයයි ඍණ 5x වර්ගය. අර මං කලින් කිව්වා වගේ ධන කියන්නේ පර්ස් එකේ අතේ තියෙන සල්ලි කියලා හිතන්න. ඍණ කියන්නේ ණය කියලා හිතන්න. දැන් පර්ස් එකේ 3ක් තියෙනවා. ණය වෙලා තියෙනවා 5ක්. සමස්ත ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය මොකද්ද? පර්ස් එකේ තියෙන 3ක් දුන්නාම ණය වලට ණය ටිකට හිලව් වෙන දුන්නාම මොකද වෙන්නේ? පර්ස් එකේ තියෙන රුපියල් 3ක් දෙනවා ණය 5ක් හිලව් වෙන. හැබැයි මොකද වෙන්නේ? තව ණය දෙකක් ඉතුරු වෙනවා නේද? ඍණ 2යි x වර්ගය. මෙතන කොහොමද ඍණ 6x ධන 5x. ඒ කියන්නේ ඍණ x එකක් වෙනවා නේද? මෙතන 3යි මෙතන 5යි 8යි. දැන් ඔන්න ඔයාලට පුළුවන් මේ සංගල වරහන ඉවත් කරගන්න කොහොමද? 4ෙන් ගුණ කළා. ඍණ 8යි x වර්ගය. ඍණ 4යි x ධන 32 ලියා ගන්න දරුවනේ. හොඳ දරුවනේ අපි ඊළඟට යමු 4 වෙනි ගානට a ධන b ගේ වර්ගය ලියන්න ප්‍රසාරණය කරලා a ධන b ගේ වර්ගය a ධන b ගේ වර්ගය දුව පුතේ මතක ඇති මේක මොකද්ද මේ ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතය නේ ඒ කිව්වේ a ධන b ආයිත් a ධන b ගෙන් වැඩි වෙනවා. අපි ඔක තවත් සරල කරමුකෝ. දැන් මම 5 වරක් 5 කියන එක මට ලියත හැකිනේ 5 වර්ගය කියලා. 5 වර්ගය. ඒතර a ධන b නැවත a ධන b ගෙන් වැඩි වුණොත් මට ඔක කෙටි කරලා ලියත හැකි a ධන b ගේ වර්ගය කියලා නේ. ඒ කියන්නේ ද්විපද ප්‍රකාශනයක ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතය තමයි මේකට කියන්නේ. පද දෙක ප්‍රකාශනයට තමයි ද්විපද කියන්නේ. ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතය තමයි මේ තියෙන්නේ. උනට මතක ඇති නේද පුංචි පන්ති වල මේ වර්ග ආයතය ලේසියෙන් ගන්න පුළුවන් සූත්‍රයක් ගැන කිව්වා. කොහොමද? දැන් a ධන b ගේ වර්ගය එන්නේ කොහොමද දරුවනේ මතක ඇතිනම් කියන්නකෝ. a වර්ගය ධන 2ab ධන b වර්ගයනේ. ඒ කියන්නේ මොකද්ද මේ? පළමු පදයේ වර්ගය. පළමු පදයේ වර්ගය එකතු කරනවා මේ බලන්න මේ මොකක්ද වෙලා තියෙන්නේ පද දෙක ගුණ කරලා ඒක නැවත දෙකෙන් වැඩි කරලා එහෙනම් පද දෙකේ ගුණිතයේ දෙගුණය ඊළඟ අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද දෙවන පදයේ වර්ගය දෙවන පදයේ වර්ගය. හරි නේද? a ධන b ගේ වර්ගය. මොකද්ද උත්තරේට ඇවිල්ලා තියෙන්නේ? a වර්ගය ධන 2යි ab ධන b වර්ගය. එතකොට කොහොමද අපි හදාගෙන තියෙන්නේ? පළමු පදයේ වර්ගය මෙතන තියෙනවා. අගට එන්නේ දෙවන පදයේ වර්ගය. මැදට එන්නේ මොකද්ද? පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. හරි නේද? එහෙනම් මෙන්න උත්තරේ. එහෙනම් අපි බලමු දැන් 4 වෙනි ගානේ තව කොටසක් තියෙනවා. ඒ ධන b වර්ගය වගේම ඒ ඍණ b වර්ගයකුත් තියෙනවා නේද? ඒ ඍණ b වර්ගය පොඩ්ඩක් එකත් බලමු. මේකත් පොඩ්ඩක් වර්ධින තැනක්. දැන් මම කියු සූත්‍රය දාමු පළමු පදයේ වර්ගය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. අන්න කල්පනායෙන් දරුවනේ. දැන් පද දෙක ගුණ කරන්නකෝ. පද දෙක ගුණ කරන්නකෝ. මේ බලන්න. පද දෙක ගුණ කරන්නකෝ. මෙතන ඉන්නේ ධන a, මෙතන ඉන්නේ ඍණ b. ඒතර පද දෙක ගුණ කළොත් මම කලින් කිව්වේ. ඒතර ධනයි ඍණයි ගුණ කරොත් එන්නේ ඍණ උත්තරයක් නේ. පද දෙකේ ගුණිතය එතකොට ඍණ ab, ඒකේ දෙගුණය ඍණ 2ab. අන්න වරද්ද ගන්න තැනක් අපි නේ.
ඒ වගේම අන්තිම පදේ කොහොමද එන්නේ? මම කිව්වා අන්තිම පදයට එන්නේ දෙවන පදයේ වර්ගය. දැන් කල්පනා කරන්නකෝ දෙවන පදේ කියලා ඉන්නේ ඍණ b. ඒකේ වර්ගය කියන්නේ ඍණ b නැවත ඍණ b කින් වැඩි වෙනවා. ඍණයි ඍණ එතකොට එන්නේ මොකද්ද? ධන b වර්ගය. අන්න ඕවා වර්ධින තැන් අපිට. එතකොට ඒ ඍණ b වල වර්ගය ලියද්දි කොහොමද එන්න ඕනේ? පළමු පදයේ වර්ගය ඒ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණේ ඍණ 2යි ab. ඊට පස්සේ තුන්වෙනි පදයට එන්නේ මේ මෙන්න මෙයාගේ වර්ගය. එතකොට ඍණ b වර්ග වෙනකොට ධන b වර්ගය. හරි නේද? රයිට්. අපි මේ a ධන b වර්ගය සහ a ඍණ b වර්ගයේ තියෙන ගණන් දෙකක් බලමු. පස්වෙනි ගානේ. බලන්න 5x ධන 3 වර්ගය. මොන බලා ගන්න දරුවනේ? 5x ධන 3 වර්ගය. එතකොට බලන්න පළමු පදයේ වර්ගය. එතකොට 5ත් වර්ග වෙනවා xුත් වර්ග වෙනවා. 25යි x වර්ගය ධන මේ දෙන ගුණ වුණොත් 5 වරක් 3 15යි x ඒකේ දෙගුණය 30යි x. ඊට පස්සේ 3 වර්ගය 9යි. බලන්න අර මං කියලා දුන්න දේ නේද? පළමු පදයේ වර්ගය. දැන් සමහර ළමයි මේක වර්ග කරනකොට 5x වර්ගය කියලා දාන්නේ අමතක වෙනවා. දුවේ පුතේ මතක තියාගන්න 5x වර්ගය නෙමෙයි මොකද 5ත් වර්ග වෙන්න ඕනේ. ඒතර 25යි x වර්ගය. මෙතන මේ කොනට එන්නේ මේ අගට එන්නේ මොකද්ද? 3 වර්ගය 9යි. මැදට එන්නේ මොකද්ද? පද දෙකේ ගුණිතයේ දෙගුණේ. පද දෙකේ ගුණිතයේ දෙගුණේ බලන්න 5x වැඩි කිරීම 3. ඒතර 15යි x ඒකේ දෙගුණය 30යි x. අපි ඒ විදිහටම බලමු. ඒ පස්වෙනි ගානේ දෙන අනිත් කොටස 2යි a දෙකයි a ඍණ 7 වර්ගය. දෙකයි a ඍණ 7 වර්ගය. මොන බලා ගන්න දරුවනේ? දෙකයි a ඍණ 7 වර්ගය. දැන් මොන මං අර සූත්‍රයත් එක්ක බලමු. පළමු පදයේ වර්ගය ඒ කියන්නේ දෙකයි a ගේ වර්ගය 4යි a වර්ගය. අනේ දැන් මේ දෙන ಗುಣ කරන්න ඍණ උත්තරයක් එන්නේ ඍණ 14යි a ඒකේ දෙගුණේ ඍණ 28යි a මෙන්න මෙයා වර්ග වෙනවා. එතකොට ධන 49 ලියා ගන්න දරුවනේ. හරිනේ. හොඳ දරුවනේ අපි 6 වෙනි ගාන බලමු. දැන් අපි භාග ගැටලු ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ විජය ප්‍රකාශන පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත්තා. විජය ප්‍රකාශන පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත්තා. අපි ඊළඟට බලමු ආදේශ කිරීම සම්බන්ධ ගානක්. 6 වෙනි ගාන ආදේශ කිරීම සම්බන්ධ ගැටලුවක්. මොකද මේ මූලික දැනුම ඔයගොල්ලන්ට ඕන වෙනවා දරුවනේ මේ අපේ සිලබස් එකේ ඉස්සරහා පාඩම් වලට යද්දී. ඉතින් මේ මූලික දැනුම නැතුව ඉස්සරහා පාඩම් වලට යන්න අපහසුයි. ඉස්සරහා පාඩම් වල ඉදිරි දින පාඩම් වල දින ගැටලු අපිට හදා ගන්න අමාරුයි මේ මූලික දැනුම නැත්තම්. අපි ඒකයි මේ පළවෙනි පාඩමෙන් මූලික දැනුම නැවත මතක් කරලා ගන්නෙ. රයිට්? හොඳයි අපි බලමු ඊළඟ ගාන x සමානයි 3යි y සමානයි ඍණ 2යි. y සමානයි ඍණ 2යි. x සමානයි 3යි y සමානයි ඍණ 2යි. x සමානයි 3යි y සමානයි ඍණ 2යි. 2x වර්ගය ධන 5යි y වර්ගය. ආදේශ කරමු බාන්න පුතේ. 2යි x ට දාන්නේ 3යි. ධන හොඳයි දවනේ අපි බලමු එහෙනම් ගන්න. x ට ආදේශ කරන්න කියලා තියෙන 3ක්. ඒතකොට 2 වැඩි කිරීම 3 වර්ගය ධන 5 වැඩි කිරීම වැඩි කිරීම ඍණ 2 වර්ගය. 5
වැඩි කිරීම ඍණ දෙකේ වර්ගය. කොහොමද වෙන්නේ බලමු එතකොට 3 වර්ගයේ 9යි 9 වරක් 2 18යි. මෙතන ඍණ දෙකේ වර්ගය ධන 4යි 4 ඒවා 5ක් 20යි පිළිතුර 38යි. ආදේශ කිරීමක් තමයි අපි ඒ කරේ. පුතේ ඔයගොල්ලෝ මේ ගාන ලියාගෙන රෝම ඉලක්කම් 2 6 වෙනි ගාන රෝම ඉලක්කම් 2 ගෙදරදී හදන්න. රෝම ඉලක්කම් 2 දෙවෙනි කොටස ඔයගොල්ලෝ ගෙදරදී හදන්න. මේ රෝම ඉලක්කම් 1ට උත්තරය ඒක දැන් ලියා ගන්න. හොඳයි අපි නම් 7 වෙනි ගානට යමු. 7 වෙනි ගාන බලමු. 7 වෙනි ගාන තියෙන්නේ a සමානයි 2යි b සමානයි ඍණ 3යි. a සමානයි 2යි b සමානයි ඍණ 3යි. තව තියෙනවා c සමානයි 3න් 1යි. c සමානයි 3න් 1යි. හොඳයි අපි යන් 7 වෙනි ගානේ රෝම ඉලක්කයක පළවෙනි කොටසට x සමානයි ඒ ගාන ඔගොල්ලෝ නිබන්ධනේ පොඩි නිවැරදි කිරීමක් කරගන්න. x සමානයි 5 ධන 2යි b x නෙමෙයි x සමානයි a ධන 2යි b c කියලා. පොඩි නිවැරදි කිරීමක් කරගන්න දරුවනේ. x සමානයි a ධන 2යි b c කියලා. අපි බලමු පිළිතුර කොහොමද ගන්න කියලා. x සමානයි a 2යි ධන 2යි b ඍණ 3යි c 3න් 1යි. එතකොට මෙතන අපිට පේනවා සුළු කරන්න පුළුවන් 3 1යි 3 1යි. හැබැයි දරුවනේ මෙතන මතක තියාගන්න ඍණ එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතන 2 මෙතන දෙවරක් 1 හැබැයි තියෙන්නේ ඍණ එකක් දෙවරක් ඍණ 1 ඍණ 2යි. එහෙනම් පිළිතුර කීයද? x ගේ පිළිතුර 0යි. ඒ ආකාරයට පළවෙනි කොටස ඔයගොල්ලෝ මේ බෝඩ් එකේ මම හදලා තියෙන එක ලියා ගන්න. දෙවෙනි කොටස ගෙදරදී හදන්න. දෙවෙනි කොටස ගෙදරදී හදන්න. හොඳ දරුවනේ විදිහට 9 සහ 10 ගැටලු අපි දැන් 7 වෙනි ගාන පළවෙනි කොටස කරා. දෙවෙනි කොටස ඔයගොල්ලෝ ගෙදරදී කරන්න කිව්වා. 8 වෙනි ගානත් අපි දැන් කරා. 9 සහ 10 ගැටලු ගෙදරදී කරන්න. නේද? ගෙදර කට්ටියක් දැනගන්න බෑ. පාඨමාලාවක් කරනවා කියන එක නේ. හින්දා ඔක්කොම පන්තිම කරලා හරියන්නේ නැහැ නේ. රයිට්. උදාහරණ ඊළඟට අපිට තියෙන්නේ අපි හොඳ දන්න මාතෘකාවක්. හොඳයි පුතේ එහෙනම් බලා ගන්න ටියුට් එකේ ඔයගොල්ලෝ සාධක කිව්වම දුවපිට ඔයගොල්ලෝ මතක ඇති පුංචි පන්ති වල ඉඳන් සාමාන්‍ය පෙළ දක්වාම සාධක කියන ගැටලු සාධක මේ ගණන් හදලා ඇති. මුල් කාලෙදී මුලින්ම අපිට හම්බෙන්නේ පොදු සාධක. මේ තියෙන පොදු සාධක සම්බන්ධ ගැටලු. ඊළඟට වර්ග දෙකක අන්තරේ සාධක තියෙනවා. නේද? මේ බාන වර්ග දෙකක අන්තරේ සාධක. ඊළඟට ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක තියෙනවා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක තියෙනවා. ඊළඟට මේ හරිය වැත්තොත් තියෙනවා ඝන දෙකක ඓක්‍ය සහ ඝන දෙකක අන්තරේ සාධක. මේ වගේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළදී ඉගෙනගෙන තියෙන සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන තියෙන සියලුම සාධක වර්ග මේ ගණන් 27 තුල ඇතුළත්. අපි එතනින් තෝරාගත් ගණන් කීපයක් කරමු. ඊතුරු කොටස් ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. හොඳයි දරුවනේ අපි පළවෙනි ගානෙන් පටන් ගමු. බලන්න 15යි ඒවයි ඍණ 10යි වයි. දරුවනේ මුලින්ම අපි තියෙන පොදු සාධක නේද? පොදු සාධක ඉවත් කරන්න. මේක තියෙන්නේ 15යි 10යි පොදු සාධකයක් කියන්න බෑ. 10ත් පොදු නෑ 15ත් පොදු නෑ. දෙන්නටම පොදු මොකද්ද?
10ත් පොදු නෑ 15ත් පොදු නෑ. ඒ දෙන්නටම පොදු මොකක්ද? 5 නේද? ඒ බලන්න දෙන්නටම පොදුද? නෑ. ඒ දෙන්නටම පොදු නෑ. එහෙනම් ඒ පොදු සාධකයක් නෙමෙයි. y දෙන්නටම පොදු. අන්න පොදු සාධක ඉවත් කරනවා. දැන් ඊළඟට අනිත් ටික අපි ඉතුරු වෙන ටික වරහන තුල ලියමු. දැන් පොදු සාධකයක් විදිහට 5යි y ඉවතට ගත්තා නම් මේ 15යි ඒ y හැදෙන තව කොච්චරක්ද මෙතනට එන්න ඕනේ? 3යි a. බලන්න ಗುಣ කරොත් මෙයා වෙන්න ඕනේ. ಗುಣ කරොත් මෙයා වෙන්න ඕනේ. මේ බලන්න 5 වරක් 3 15යි a වැඩි කිරීම y a y ඍණ දැන් 10 වෙන්න නම් දෙකක් ඕනේ. 10 වෙන්න නම් දෙකක් ඕනේ. ඒ 5 වරක් 2 10යි. ආයි අලුතෙන් y කෙනෙක් අවශ්‍ය නැහැ. මොකද මෙයා ගාව තියෙනවනේ y. එන ඔච්චරයි. නේද? හරිම සරලයි. අපි දෙවෙනි ගානත් බලමු. n ඝනය ධන n. ඒතර n ඝනය සහ n කිව්වහම පොදු සාධකය වෙන්නේ මොකද්ද? n එකක් විතරයි. n එකක් විතරයි. එතන මෙතන එන්නේ n වර්ගය ධන n ලියන්න එපා 1යි. ඔයාට සාධක ඉවත් කරගත් සාධක පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවා. ඔයාට කරන් තියෙන්නේ මේ සාධකයයි වරහණ ඉවතර තියෙන සාධකයයි මේ වරහණ ඇතුලේ තියෙන කැලලයි ಗುಣ කරලා බලන්න උඩ තියෙන ප්‍රකාශනය නැවත එනවද කියලා. එච්චරයි. n වර්ගයෙන් වැඩුණොත් n ඝනය. n එකෙන් වැඩුණොත් n. හරිනේ. රයිට්. උන පළවෙනි ගණන් දෙක හදලා තියෙනවා. තුන්වෙනි ගාන ඔයගොල්ලෝ ගෙදරදී හදන්න. ඒ ටික රෙකෝඩ් වෙනවද? පටන් ගමුද? හොඳයි දුවේ පුතේ. තුන්වෙනි ගාන ඔයගොල්ලෝ ගෙදරදී හදන්න. මේ 1 සහ 2 ගැටලු සඳහා පිළිතුරු. බලමු හතරවෙනි ගාන. හතරවෙනි ගාන බලමු. මේකේ තියෙන x වරහන් x ඍණ 2 ඍණ y නැවත වරහන් x ඍණ 2. x ඍණ 2 ඍණ y x ඍණ 2. මේ බාන්දුවේ පුතේ. දැන් මෙතනත් පොදු සාධක ඉවත් කරන්න කියලා තියෙනවා නේද? ඒතර x ඍණ 2 x ඍණ 2 කියලා අපිට පේනවා පොදු සාධකයක්. ඒතර එහෙනම් අපි x ඍණ 2 කියන කොටස ඉවත් කරගන්නවා සාධකයක් විදිහට. ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? x ඍණ y. නේ? x ඍණ 2 කියන කොටස බලන්න මෙන්න මේ ප්‍රකාශනයේ x ඍණ 2 කියන කොටස පොදුයිනේ. එහෙනම් ඒක තමයි පොදු සාධකය. ඒක ඉවතර ගත්තාම ඉතුරු වෙන්නේ කොහොමද? මෙතන x කෙනෙක් ඉතුරු වෙනවා මෙතන ඍණ y. එච්චරයි. හදාගන්න. හොඳ දරුවනේ මේ හතරවෙනි ගානට පිළිතුර පස්වෙනි ගාන ඔයගොල්ලෝ ගෙදරදී හදන්න. අපි හදමු දැන් පන්තියේදී 6 වෙනි ගාන. 6 වෙනි ගාන පන්තියේදී හදමු දැන්. 3යි a ඝනය ධන 21 ඍණ 9යි a ඍණ 7යි a වර්ගය. හොඳයි දරුවනේ බලන්න බෝඩ් එක දිහා. බලන්න. තුනයි a වර්ගයේ ධන 21 ඍණ 9යි ඍණ 7යි a වර්ගය. දැන් කොහොමද මේකේ සාධක ඉවත් කරන්නේ? දැන් කොහෙවත් නීතියක් නැහැ මේ ළඟ ඉන්න දෙන්නම සාධක ඉවත් කරන්න ඕනේ කියලා කොහෙවත් නීතියක් නැහැ නේද? දැන් ඒ අනුව මට පේනවා මෙන්න මෙයයි ගත්තා නම් සාධක ඉවත් කරන්න පුළුවන්. ඒ වගේ මේ දෙන්න ගත්තොත් වෙනම සාධක ඉවත් කරන්න පුළුවන්. අපි එහෙනම් මේ දෙන්න වෙනමයි සාධක ඉවත් කරමු. මේකට හේතුව තමයි මේ හතර දෙනාටම පොදු වෙච්ච සාධකයක් නැහැ නේ දරුවනේ. දැන් මෙතන ඒ තුනක් ඉන්නවා මෙතන ඒ එකක් ඉන්නවා මෙතන ඒ දෙකක් ඉන්නවා මෙතන ඒ එකක්වත් නැහැනේ. එහෙනම් ඒ කියන කෙනා සාධකයක් විදිහට ගන්න බෑ හතර දෙනාටම පොදු නෑ. ඒ වගේම තුනේ ඉලක්කම මෙයාට ගන්න පුළුවන් මෙයාට ගන්න පුළුවන් හැබැයි මෙයාට තුනේ ඉලක්කම සාධකයක් වෙන්නේ නෑ. හතත් ඒ වගේ හතත් මෙයාට විතරයි සාධකයක් මේ තුන් දෙනාටම නෑ. ඉතින් ඒ විදිහට බැලුවොත් හතර දෙනාටම පොදු වෙච්ච සාධකයක් නැහැ. ඒ නිසා අපිට කරන්න සිද්ධ වෙනවා දෙන්න වෙනම සාධක ඉවත් කරන්න වෙනවා.
ඒ අනුව මම මේ දෙන්න වෙනම සාධක ඉවත් කරනවා. එතකොට මේ දෙන්නගේ පොදු සාධක තියෙනවා මොකද 3යි a කියලා නේද? ඒතර කොහොමද දෙන්නේ? a වර්ගය ඍණ 3. ඒ වගේම දරුවනේ මේ දෙන්න වෙනම සාධක ඉවත් කරනවා. ඒ දෙන්නගෙන් පොදු වෙලා මට පේනවා කීයක්ද? ධන 7ක්. එතකොට එන්නේ 3 ඍණ a වර්ගය. දැන් මොකක් හරි පේනවා. බලන්න. මෙතන a වර්ගයේ ඍණ 3, මෙතන තියෙන 3 ඍණ a වර්ගය. පොඩි සමානකමක් පේනවා. හැබැයි පොඩි අවුලකුත් පේනවා නේද? මොකද කරන්න වෙන්නේ? දැන් මෙතන තියෙන a වර්ගයේ ඍණ 3, මෙතන තියෙන 3 ඍණ a වර්ගය. ඒ කියන්නේ මෙතන ධන a වර්ගයක්, මෙතන ඍණ a වර්ගයක්. මෙතන ඍණ 3ක්, මෙතන ධන 3ක්. එහෙනම් මොකද කරන්න පුළුවන්? මේ පොතේ මම හිතන්නේ සාමාන්‍ය පිළිදි ඕලිගෙනගෙන තියෙනවා. a වර්ගයේ ඍණ 3. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ දෙන්නා පැත්ත මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඍණ a වර්ගයේ ධන a වර්ගය වෙන්න ඕනේ. ඒ වගේම ධන 3 ඍණ 3 වෙන්න ඕනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ ධන 7 ඍණ 7 වෙනවා. බලන්න දැන් උඩ ප්‍රකාශනයේ තිබ්බේ ධන 21ක්, ධන 21ක්. දැන් බලන්න මම මෙතන මේක වෙනස් කරා කියලා ධන 21 වෙනස් වෙලා නැහැ නේ. ඇයි ඒ? ඍණ 7 වැඩි කිරීම ඍණ 3 කියන්නේ ධන 21මයි. ඒ වගේම උඩ තිබ්බේ ඍණ 7යි a වර්ගයක්, ඍණ 7යි a වර්ගයක්. පල්ලෙහාත් තියෙන ඍණ 7යි a වර්ගයක්. එහෙනම් මම මොකද්ද කළේ? මට මෙතන සාධකය විදිහට මේ සාධකය හදාගන්න මම මේ දෙන්න මාරු කළා ලකුණ. ඒ වෙච්ච වෙනස නැති කරන්න ධන 4 ඍණ 7ක් කළා. එච්චරයි. දැන් අන්න පද 4 මම පද දෙකකට ගත්තා. ඒ පද දෙකෙන් මට පේනවා a වර්ගයේ ඍණ 3ක් පොදුයි. එතකොට ඉතුරු වෙනවා 3යි a ඍණ 7 ලියා ගන්න දරුවෝ. හොඳයි දුපතේ නම් මේ ගාන ලියා ගන්න. අපි අද දවසට මේ ගානේ නවත්තනවා. අපි ඊළඟ දවසේදී මේ සාධක ඉතුරු ගණන් ටික හදමු. එහෙනම් අපි ඊළඟ දවසේ නැවත හමුවෙමු.